අයිබෝන් දුවේ පුතේ. ඔන්න අද අපි ගිය සතියේ ඉගෙන ගත්ත පාඩමේ. ඒ කියන්නේ 14 වෙනි පාඩමේ සමකෝණී ත්‍රිකෝණ පාඩමේ ප්‍රමේයන් 4ක් තියෙනවා කියලා අපි කිව්වනේ. ඒකෙන් අපි ප්‍රමේයන් 2ක් ගිය සතියේ කතා කළා. අද අපි කතා කරන්න යන්නේ ඒකේ ඉතිරි පාඩම් ප්‍රමේයන් 2. එහෙමනම් දුවේ පුතේ අපි නැවත මතක් කරගෙන ඉඳිමු අපි ගිය සතියේ මොනවාද ඉගෙන ගත්ත දේවල් කියලා. ගිය සතියේ අපි මෙන්න මේ හැකියාවන් දෙක ගැන තමයි අපි කතා කළේ. ත්‍රිකෝණයක එක පාදයකට සමාන්තර වඳින ලබන රේඛාවෙන් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදේ කියන ප්‍රමේය හඳුනාගත්තා. ඊළඟට ත්‍රිකෝණයක පාද දෙකක් සරල රේඛාවක් මගින් සමානුපාතිකව බෙදයි නම් එම සරල රේඛාව ඉතිරි පාදයට සමාන්තර වේ කියන ඉහත ප්‍රමේයේ විලෝම ප්‍රමේය ගැන කතා කළා. හොඳයි. ගිය සතියේ බලන්න බැරි වුණු දුවල පුතාලටත් එක්ක මම මේක නැවත පොඩි මතක් කර දීමක් කරන්නම්. ඔන්න බලන්නකෝ. ඔව්. මේ ප්‍රමේයයට යන්න ඉස්සෙල්ලා අපි ඉස්සලම් කතා කළේ රේඛාවක දිග අතර අනුපාතය ලියන එක. මේකේ වැදගත්කම අපි ගණන් හදාගෙන යද්දී අපිට දැනුණා නේද? ඔව්. එතකොට මේ AC රේඛාවේ B ලක්ෂය තියෙනවා. එතකොට AB සමානයි සෙන්ටිමීටර 2යි BC සමානයි සෙන්ටිමීටර 3යි කියලා තියෙනවා. අපි ලිව්වා මේවායේ දිග අතර අනුපාතය. බලන්නකෝ AB අනු BC සමානයි AB දිග 2යි BC දිග 3යි. එහෙමනම් 2 අනු 3යි. අපි අනුපාතයේ භාගයක් ආකාරයෙන් ලිව්වා. AB බෙදීම BC සමානයි 3න් 2යි. මේකෙත් ඒ විදියමයි. BC සහ AC දුර අතර අනුපාතය BC බෙදීම AC සමානයි 5න් 3යි. මේ විදිහට අපි ලිව්වා. අපි අනිත් තව අවස්ථාවකුත් අරන් බලමු. බලන්නකෝ. BC සහ AB අතර දිග අතර අනුපාතය. ඒකත් අපිට මෙතන 3/2යි. BC බෙදීම AB 2න් 3යි. දැන් මේක අපි ලියනකොට අපි කතා කළා එදා මේ අනුපාතය සඳහා සම්බන්ධ කරගන්නා රේඛා ඛණ්ඩයේ පිළිවෙලට තමයි අපි මේවායේ දිග ලියන්නත් ඕනේ. නේද? ඔව් මේකෙත් බලන්නකෝ AB අනු AC සමාන වෙනවා 2/5යි. ඒ කියන්නේ AB බෙදීම AC සමානයි 5න් 2යි කියලා. ඊළඟට ඔයගොල්ලන්ට මතක ඇති ත්‍රිකෝණයක පාදවල දිග අතර අනුපාතය ලිව්වා. බලන්නකෝ මේ ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. PQR කියන ලක්ෂයේ පාද මත තියෙනවා. ඒ කියන්නේ AB පාදයේ මත P ලක්ෂය, AC පාදයේ මත Q ලක්ෂය, BC පාදයේ මත R ලක්ෂය තියෙනවා. දැන් ඒවායේ අනුපාත මේ විදියට අපි ලිව්වා. මතකද බලන්නකෝ. ඔව්. AP දිග සහ PB දිග 2/3යි කියලා ලිව්වා. AP බෙදීම PB 3න් 2යි. ඔය විදිහට ලිව්වා. අපි මේ AC පාදයේත් එකක් කියවල බලමු. AQ දිග සහ QC දිග අතර අනුපාතය. AQ දිග සෙන්ටිමීටර 1යි. QC දිග සෙන්ටිමීටර 5යි. එහෙනම් 1/5යි. එතකොට AQ බෙදීම QC සමානයි 5න් 1යි. මේ පාදයේත් අවස්ථාවක් අපි අරන් බලමු. BR සහ BC දිග. BR දිග සහ BC දිග අතර අනුපාතය. එතකොට BR දිග සෙන්ටිමීටර 3යි. BC දිග සෙන්ටිමීටර 6යි. එහෙමනම් BR බෙදීම BC 6න් 3යි. ඒක සරල කරාම අපිට ලැබෙනවා 2න් 1යි කියලා. අපි දැන් අපේ ප්‍රමේයයට යමු. ගිය සතියේ ඉගෙන ගත්ත පළවෙනි ප්‍රමේය. මොකක්ද කියන්නේ? ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තර වඳින ලබන සරල රේඛාවෙන් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදනවා කියලා. ABC ත්‍රිකෝණය තියෙනවා. AC පාදයට සමාන්තරව XY රේඛාව ඇඳලා තියෙනවා. BX අනු XA BY
අනු yc. ඒ අනුපාත දෙක මොකද වෙන්නේ? සමාන වෙනවා. හොඳයි. ඒක භාගයක් ආකාරයට කිව්වොත් අපි bx බෙදීම xa by බෙදීම yc ට සමානයි. හොඳයි දුවේ පුතේ. දැන් අපි බලමු ඒ අපි ඉගෙන ගත්ත ප්‍රමේයේ විලෝමය මොකක්ද කියලා. අපි ඒකනේ ඉගෙන ගත්තේ නේද? ඔව්. දැන් මෙතන තියෙනවා විලෝමය. මොකද්ද විලෝමය කියන්නේ? සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදනවා නම් එම සරල රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වෙනවා කියලා. මතකද අපි ඒකත් සත්‍යාපනය කරා? අපි බලමුකෝ ඉස්සෙල්ලා මේක කොහොමද කියලා බලන්න. මේ ABC ත්‍රිකෝණයේ AB පාදයේ මත x ලක්ෂය තිබුණා, BC පාදයේ මත y ලක්ෂය තිබුණා. දැන් මේ BX සහ XA අතර අනුපාතය BY සහ YC අතර අනුපාතයට සමාන වෙනවා නම් මොකද වෙන්නේ? මෙන්න මේ රේඛාව, මේ XY රේඛාව මේ AC රේඛාවට සමාන්තර වෙනවා කියලා තමයි ප්‍රමේය විලෝමයෙන් කියන්නේ. බලන්න අපි ලියලා බලමු. ඔව් BX අනු XA සමානයි BY අනු YC. මෙන්න මේ පාදයේ තියෙන දිග අතර අනුපාතය මෙන්න ඒ අනුව තියෙන මේ BC පාදයේ තියෙන දිග අතර අනුපාතයට සමාන වෙනවා නම් මොකද වෙන්නේ? ඔව් XY AC ට සමාන්තර වෙනවා කියලා තමයි අපිට කියන්නේ. හොඳයි. ඒකත් අපි සත්‍යාපනය කරා මෙන්න මේ විදියට. මතකනේ? මේකේ ABC ත්‍රිකෝණය තියෙනවා, DE පාදේ DE රේඛාව ඇඳලා තියෙනවා. AD දුර 4යි, DB දුර 3යි, AE දුර 12යි, EC දුර 9යි. දැන් අපි අනුපාත AB පාදයේ දිග අතර අනුපාතය අපිට ලැබෙනවා 3න් 4යි කියලා. ඊළඟට අපි ගත්තේ ඊට අනුව AC පාදයේ AE සහ EC දුර අතර අනුපාතය ඒක අපිට 9න් 12යි සරල කරාම අපිට 3න් 4ක් කියලා එනවා. එතකොට මෙතනත් 3න් 4යි අනුපාතය, මෙතනත් 3න් 4යි අනුපාතය. එහෙනම් අනුපාත දෙක සමානයි. අනුපාත දෙක සමානයි. එහෙමනම් මොකද වෙන්නේ? ඔව් බලන්නකෝ අනුපාත දෙක සමානයි. අපි මේ දුර අතර ලම්බ දුර මේ DE රේඛාව සහ BC රේඛාව අතර ලම්බ දුර ගණනය කරනවා. එතකොට ලම්බ දුර මැනලා බැලුවම අපිට පේනවා මේ DE රේඛාව සහ BC රේඛාව අතර සෑම තැනම දුර ලම්බ දුර සමානයි කියලා. රේඛා දෙකක් අතර ලම්බ දුර සමානයි නම් එම රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. හොඳයි. දැන් දුවේ පුතේ ඔන්න අපි අද පාඩමට එනවා. දැන් අද පාඩමේ ඉගෙන ගන්නකොට අපිට ලැබෙන හැකියාවන් පිළිබඳව අපි බලමු. ඔන්න අපිට පළවෙනිම දේ තමයි සමරූපී සහ සමකෝණික කියන අදහස තේරුම් ගන්න පුළුවන් වෙනවා. සමරූපී සහ සමකෝණික කියන එකේ අදහස තේරුම් ගන්න අපිට පුළුවන් වෙනවා. ඊළඟ අවස්ථාව තමයි අපි සමකෝණික ත්‍රිකෝණවල අනුරූප පාද සමානුපාතික වේ යන ප්‍රමේය හඳුන ගන්නවා. මම ඔයගොල්ලන්ට කිව්වා මේකෙදිත් අපි සාධනයෙන් තොරව තමයි භාවිත කරන්න ඉගෙන ගන්න. ඊළඟට මේ ප්‍රමේයම විලෝමය. ඒ කියන්නේ මොකද්ද? ත්‍රිකෝණ දෙකක අනුරූප පාද සමානුපාතික නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණික වේ කියන යත ප්‍රමේයේ විලෝම ප්‍රමේය අපි ඉගෙන ගන්නවා. ඒක භාවිත කරන්න අපි ඉගෙන ගන්නවා. හොඳයි. දැන් බලන්නකො දුවේ පුතේ සමරූපී බව ගණිතයේදී සමරූපී කියන්නේ මොකද්ද කියලා අපි බලමු. බලන්නකො මෙන්න. ඔව් හැඩයෙන් සමානයි හැබැයි ඒක ප්‍රමාණයෙන් වෙනස්. හැඩයෙන් සමානයි හැබැයි ඒකේ ප්‍රමාණයෙන්
අසමානයි. හරි නේද? අපි එකක් බලමු මේ විදිහට රූප කීපයක් අපි බලමු. මෙන්න රූපයක් තියෙනවා. මේකේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ. දැන් අර හැඩයමයි හැබැයි මේ ප්‍රමාණයෙන් විශාලයි. එතකොට සමරූපී කියලා කියන්නේ එකම හැඩය තියෙනවා. පැහැදිලි වුණාද? මම තව රූපයක් පෙන්නනවා. ඔබ මේ හොඳට අවබෝධ කරගන්න හැඩයෙන් සමානයි ඒ වුණාට ප්‍රමාණයෙන් අසමානයි. බලන්න. ඒ හැඩයමයි ප්‍රමාණය විශාලයි. එතකොට එකම හැඩය තියෙනවා ප්‍රමාණයෙන් වෙනස්. අන්න අපි සමරූපී කිව්වා. මම ඔබට තවත් රූප සටහනක් මේ විදියටම පෙන්නන්න. බලන්නකෝ. ඔන්න අපිට පුරුදු හැඩයක් නේද? ඔව්. ඒකේ දිගත් එහෙම දීලා තියෙනවා. දැන් බලන්නකෝ මොකද උනේ කියලා. ඒ හැඩයමයි. ඒ කියන්නේ ඍජු කෝණාශ්‍ර හැඩයමයි ප්‍රමාණයෙන් විශාල වෙලා තිබුණා. ප්‍රමාණය වෙනස් වුණා. එහෙනම් සමරූපී කියලා කියන්නේ දුවේ පුතේ එකම හැඩය. මම තව එකක් පෙන්නන්නම්. ඇයි මේ අපි මෙච්චර රූප බලන්නේ? ඔව්. බලන්නකෝ මේ තියෙන්නේ ෂඩාශ්‍රයක් නේද? අපි ඒකෙත් බලන්නකෝ. ඊට වඩා ප්‍රමාණයෙන් විශාල වුණා. මේක තවත් ටිකක් විශාල වුණා. හැබැයි හැඩය සමානයි. එහෙම නේද? ඔව් හැඩයෙන් සමානයි නම් එකම හැඩය තියෙනවා නම් ඔන්න අපි සමරූපී කියලා කිව්වා. අපි ත්‍රිකෝණයකටත් මේක යොදමු නේද? බලන්නකෝ ඔන්න ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයම අපි කුඩා එකක්. අපි හැම වෙලාවෙම විශාල කරලානේ බැලුවේ. ඔන්න කුඩා කරලා බැලුවා. තව එකක් අපි ඔන්න විශාලයි. දැන් බලන්නකෝ හැඩය එකම හැඩය ප්‍රමාණය වෙනස්. එහෙමනම් මෙන්න අපි සමරූපී කියලා කියන්නේ හොඳට පැහැදිලි කරගන්න දුවේ පුතේ හැඩයෙන් සමානයි ප්‍රමාණයෙන් අසමාන රූප. හරි නේද? හොඳයි. දැන් එහෙනම් අපි ඊළඟ අවස්ථාවට යමු. නිකම්ම අපිට කියන්න බෑ සමරූපී වෙන්න නම් රූප දෙකක් අවශ්‍යතා ටිකක් තියෙනවා. අපි මෙතනදී බහුවස්ත්‍ර පිළිබඳව කතා කරමු. එහෙම හොඳයි නේද? ඔව්. අපි බහුවස්ත්‍රයක් සමරූපී වෙන්න නම් සපුරාලන්න ඕනි අවශ්‍යතා තියෙනවා. අවශ්‍යතා දෙකක් තියෙනවා. අපි එකක් බලමු මොකද්ද කියලා. මොකද්ද? එක් බහුවස්ත්‍රයක කෝණ අනෙක් බහුවස්ත්‍රයේ කෝණවලට සමාන වෙන්න ඕන. එක් බහුවස්ත්‍රයක කෝණ අනෙක් බහුවස්ත්‍රයේ කෝණවලට සමාන වෙන්න ඕන. ඊට පස්සේ බලමු අපි අනිත් අවශ්‍යතාවය මොකද්ද කියලා. ඔව්. මොකද්ද ඒ කියන්නේ? බහුවස්ත්‍ර දෙකේ අනුරූප පාද සමානුපාතික වෙන්න ඕනි. බහුවස්ත්‍ර දෙකේ අනුරූප පාද සමානුපාතික වෙන්න ඕනි. ඔන්න අපි අර විදියටම චතුරස්‍ර දෙකක් ගනිමු. අපිට පේනවා අර විදියටම ප්‍රමාණයෙන් කුඩා කරපු චතුරස්‍රයක් මෙතන තියෙනවා. එකක් අපි නම් කරලා තියෙනවා ABCD කියලා. අනිත් එක අපි PQRS කියලා චතුරස්‍ර දෙක නම් කරලා තියෙනවා. කෝණ බලන්නකෝ. A කෝණයට ABCD වල A කෝණයට PQRS චතුරස්‍රයේ P කෝණය සමානයි. ඊළඟට B කෝණයට Q කෝණය සමානයි. ඊළඟට කියන්නකෝ C කෝණයට R කෝණය සමාන වෙනවා. එහෙමනම් ඊළඟ අවස්ථාව මොකද්ද? D කෝණයට S කෝණය සමාන වෙනවා. දැන් දුවේ පුතේ ඔන්න කෝණ ටික සමානයි. ABCD චතුරස්‍රයේ සියලු කෝණ PQRS චතුරස්‍රයේ කෝණ වලට සමාන බව තියෙනවා. දැන් ඊළඟට වෙන්න ඕනි අනුරූප පාද සමානුපාතික වෙන්නනේ. බලන්නකෝ. දැන් මේ AB පාදයට අනුරූප පාදය PQ. එහෙනම් AB පාදයට අනුරූප පාදය PQ. එහෙනම් AB බෙදීම PQ සමාන වෙන්න ඕනි
මෙතන BC පාදයට අනුරූප පාදය QR. එහෙනම් ඒ දෙක අතර අනුපාතයත් සමාන වෙන්න ඕන. ඒක සමාන වෙන්න ඕන. නැවත මොකද්ද? මෙතන තියෙනවා CD පාදය. ඒකට අනුරූපයි RS පාදය. එහෙනම් ඒ පාද දෙක අතර අනුපාතය ඊළඟට තියෙන්නේ DA පාදය සහ SP පාදය. එහෙනම් DA සහ SP පාද. මෙන්න මේ පාද අතර අනුපාතත් සමාන නම්. හරිනේ. දැන් එහෙනම් මේ චතුරස්‍ර දෙක මොකද වෙන්නේ? ඔව් ABCD චතුරස්‍රයයි PQRS චතුරස්‍ර දෙක මොකද වෙන්නේ? සමරූපී වෙනවා. පැහැදිලි වුණාද? හොඳයි. ඊළඟට අපි බලමු මෙන්න මේ සමරූපී ත්‍රිකෝණ. ඔන්න දැන් අපි අපේ පාඩමේ අපි වැඩිපුර කතා කරන්නේ අපිට කතා කරන්න තියෙන්නේ ත්‍රිකෝණ ගැනනේ. දැන් අපි මේ සමරූපී ත්‍රිකෝණ දෙකක් අරගෙන තියෙනවා. බලන්නකෝ සමරූපී ත්‍රිකෝණ දෙකක් ගත්තා. මොකද්ද? A කෝණය සමාන වෙනවා P කෝණයට. මෙතන A කෝණය P කෝණයට සමානයි. පැහැදිලිද? B කෝණය Q කෝණයට සමානයි. ඊළඟට C කෝණය R කෝණයට සමානයි. හරි නේද? ඔව්. දැන් එතකොට අපිට අනුරූප පාද අතර අනුපාතය හොයන්න ඕනේ. දැන් බලන්නකෝ මෙතන BC පාදයට QR. ඊළඟට AC පාදයට PR. ඊළඟට AB පාදයට අනුරූපයි PQ. දැන් ඔබට පේනවා මෙන්න මේ BC බෙදීම QR, AC බෙදීම PR, AB බෙදීම PQ. මෙන්න මේ අනුපාත ටික සමාන වෙනවා නම්. හරිද? මේ කෝණ ටික සමාන වෙලා මෙන්න මේ අනුරූප පාද අතර අනුපාතයේ සමාන වෙනවා නම් අන්න අපි කියනවා මොකද්ද? ABC හා PQR ත්‍රිකෝණ දෙක සමරූපී වෙනවා කියලා. හරි නේද? අර කියපු අවශ්‍යතා දෙක සම්පූර්ණ වුණානේ. කෝණ සමාන වුණා. අනුරූප පාද අතර අනුපාතය සමාන වුණා. හරි? හොඳයි. ඊළඟ අවස්ථාවට අපි යමු. මොකක්ද කියන්නේ? අපි දැන් ඉගෙන ගත්ත ත්‍රිකෝණවල සමරූපීතාවය පිළිබඳ වැදගත් ප්‍රතිඵලයක් තියෙනවා. ඔන්න බලා ගන්න. ත්‍රිකෝණවල සමරූපීතාවය පිළිබඳ වැදගත් ප්‍රතිඵලයක් තියෙනවා. මොකද්ද? පළවෙනි එක තමයි ත්‍රිකෝණ දෙකක කෝණ සමාන නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වෙනවා. හරි? හරි. ඊළඟ ප්‍රතිඵලය. ත්‍රිකෝණ දෙකක් සමරූපී වෙන්න නම් ඒවායේ කෝණ සමානද කියලා පරීක්ෂා කරලා බලන එක විතරක් අපිට ප්‍රමාණවත් වෙනවා. ඒවායේ කෝණ සමානද කියලා පරීක්ෂා කරලා බලන එක විතරක් අපිට ප්‍රමාණවත් වෙනවා. හරි. ඊළඟට අපි බලමු මේකේ. අපි කිව්වා මේවායේ කෝණ සමානද කියලා පරීක්ෂා කරලා බැලුවම අපිට කියන්න පුළුවන් ඒවායේ අනුරූප පාද සමානුපාතික වෙනවා කියලා. පැහැදිලි නේද? අපි බලමුකෝ මෙතන තියෙනවා XYZ ත්‍රිකෝණය, මෙතන තියෙනවා KLM ත්‍රිකෝණය. ත්‍රිකෝණ දෙකයි. දැන් බලපු ගමන් ඕගොල්ලන්ට පේනවා. මොකද්ද පේන්නේ? මේකේ තියෙන කෝණයකට මේකේ තියෙන කෝණයක් සමාන බව. මොකද්ද බලන්නකෝ. ඔව්. XYZ සහ KLM ත්‍රිකෝණ දෙකේ මොනවාද සමාන වෙන්නේ? Y කෝණය සමාන වෙනවා L කෝණයට. මේ තියෙන Y කෝණය L කෝණයට සමාන වෙනවා. අපි අර එකම ලකුණකින් සමාන කෝණ පෙන්눔 කරලා තියෙනවා. හොඳයි. ඊළඟට X කෝණයට මොකද්ද සමාන වෙන්නේ? X කෝණයට අපිට සමානයි කියලා පේනවා K. නේද? ඔව්. ඊළඟට මොකද්ද සමාන වෙන්නේ? ඔව්. Z කෝණයට M කෝණය සමාන වෙනවා. දැන් එතකොට
XYZ ත්‍රිකෝණයේ කෝණ 3 KLM ත්‍රිකෝණයේ කෝණ වලට සමාන බව අපිට පේනවා. එහෙනම් අපි විශේෂ අවස්ථාවක් කිව්වා. මොකද්ද කිව්වේ? කෝණ සමාන නම් ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වෙනවා කියලා කිව්වා. ඒක ත්‍රිකෝණ වලට විතරයිනේ විශේෂ වෙන්නේ. එහෙනම් මෙන්න මොකද්ද වෙන්නේ? මේ අනුරූප පාද සමාන වෙනවා. බලන්නකෝ මෙතන y කෝණය මේ තියෙන y කෝණය y කෝණයට ඉදිරියෙන් තියෙන්නේ xz. හරි නේද? එතකොට y කෝණයට සමානයි l කෝණය. l කෝණයට ඉදිරියෙන් තියෙන්නේ km. එහෙමනම් මෙන්න මේ ත්‍රිකෝණයේ xz පාදයට අනුරූප පාදය මේකේ තියෙනවා km. එහෙනම් ඒ පාද දෙක අතර අනුපාතය තමයි ඒ අපි කතා කළේ. අපි ඒක ලියනවා xz බෙදීම km කියලා. හොඳයි දුවේ පුතේ. දැන් අපි මෙතන x කෝණය සමානයි k කෝණය කියලා තියෙනවානේ. එතකොට x කෝණයට ඉදිරියෙන් තියෙනවා z y කියන පාදය. එහෙනම් මෙතන k කෝණයට ඉදිරියෙන් තියෙන්නේ m l කියන පාදය. එතකොට මෙන්න මේ z y කියන පාදයට අනුරූප පාදය වෙන්නේ m l කියන පාදය. එහෙනම් එම පාද දෙක අතර අනුපාතය කොහොමද අපි ලියන්නේ? zy බෙදීම ml. ඊළඟට අපි මෙතන කියනවා z කෝණය සහ m කෝණය සමානයි කියලා. එතකොට z කෝණයට ඉදිරියෙන් තියෙන්නේ මෙතන xy පාදේ. එහෙමනම් මෙතන m කෝණයට ඉදිරියෙන් තියෙන්නේ kl පාදේ. එහෙමනම් xyට අනුරූප පාදය kl වෙනවා. එහෙමනම් ඒවා අතර අනුපාතය කියන්නේ මොකද්ද? xy සහ kl අතර අනුපාතය. දැන් මෙන්න මේ විදියට අනුරූප පාද අතර අනුපාතය සමාන වෙනවා කියලා තමයි දුවේ පුතේ කියන්නේ. පැහැදිලි වුණාද? මම නැවත කියන්නද? ඔව්. මෙතන අපි හොයාගන්න ඕනි මේ එක් එක් පාදයට අනුරූප පාදය මෙන්න මේ ත්‍රිකෝණය. එතකොට අපි හොයන්නේ කොහොමද? මෙතනින් අපි ගන්නවා x කෝණයට ඉදිරියෙන් තියෙන පාදය ගැන අපි කතා කරනවා zy. එහෙමනම් x කෝණයට සමාන කෝණය මෙතන තියෙනවා k. එහෙනම් kට ඉදිරියෙන් තියෙන්නේ ml. එතකොට zy පාදයට ml පාදය තමයි අනුරූප වෙන්නේ. හරි නේද? ඊට පස්සේ මෙතන කියන්නේ මොකද්ද? y කෝණය. y කෝණයට ඉදිරියෙන් තියෙනවා xz. එහෙමනම් මේ y කෝණයට සමානයි l කෝණය. එයාට ඉදිරියෙන් ඉන්නේ km කියන පාදය. එහෙනම් මෙතන xz සහ මෙතන අනුරූප පාදයේ km. ඊළඟට අපි ගත්තේ z කෝණයට m කෝණය සමානයි කියලා. එහෙමනම් මෙතන z කෝණයට ඉදිරියෙන් තියෙන දුවේ පුතේ xy. මෙතන m කෝණයට ඉදිරියෙන් තියෙනවා kl. එහෙමනම් xyට අනුරූප පාදය kl වෙනවා. පැහැදිලි නේද? හොඳයි. එහෙමනම් එම පාද අතර අනුරූප පාද අතර අනුපාතය සමානයි කියලා තමයි අපිට කියලා තියෙන්නේ. හරිනේ පුතේ? හොඳයි. ඊළඟ අවස්ථාව බලමු අපි. දැන් අපි මේ දෙක අනුපාත සමාන වෙනවා නම් මෙන්න මේ xyz හා klm ත්‍රිකෝණ දෙක සමරූපී වෙනවා. දැන් එතකොට අපිට කිව්වේ මේ කෝණ සමාන බව විතරයි. කෝණ සමාන බව විතරයි කිව්වේ. ඒ කියන්නේ සමකෝණී බව තමයි කිව්වේ. එහෙමනම් අනුරූප පාද අතර අනුපාතය සමාන වෙනවා කියලා කිව්වා. දැන් එතකොට දුවේ පුතේ මෙතන කෝණ තුන සමාන වුණා. මෙන්න ත්‍රිකෝණ දෙකේ කෝණ සමාන වුණා. එහෙම වුණාම අපි පෙන්නවා එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාදද සමානුපාතිකයි කියලා. මේ තියෙන්නේ අනුරූප පාද සමානුපාතික වෙන බවත් පෙන්නවා. දැන් එතකොට අපි කතා කළානේ සමරූපී වෙන්න නම් අවශ්‍යතා දෙකක් තෘප්ත වෙන්න ඕනි කියලා. අන්න ඒ අවශ්‍යතා දෙකම දැන් මෙතනදී සිදු වෙලා තියෙනවා. එහෙම නේද? ඔව්. අවශ්‍යතා දෙකම මෙතනදී සිදු වෙලා තියෙනවා. එහෙමනම්
මොකද්ද XYZ සහ KLM ත්‍රිකෝණ දෙක සමරූපී වෙනවා. හරි නේද? ඔව්. අපි එහෙමනම් මේක මතක තියාගන්න දුවේ පුතේ ත්‍රිකෝණ දෙකක කෝණ සමාන නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වෙනවා කියන එක. අපි ඒක හොඳට මතක තියාගන්න අපිට වැදගත් වෙනවා. එහෙනම් සමරූපී බව පෙන්වන්න නම් කෝණ සමානද කියලා පරීක්ෂා කරාම ඇති. අපි ගණන් හදද්දී මේ පිළිබඳ දැනුම අපිට හරිය වැදගත් වෙනවා දුවේ පුතේ. හොඳයි නේද? අපි බලමු එහෙමනම් ඊළඟ අවස්ථාව මොකක්ද කියලා තියෙන්නේ. හැම බහුවස්ත්‍රයකටම මේ අවස්ථාව හරියනවාද? අපි දන්නම බහුවස්ත්‍ර දෙකක් ගනිමු. මොකක්ද? සමචතුරස්‍රයක් සහ ඍජු කෝණාශ්‍රයක්. දැන් අපි දන්නවා සමචතුරස්‍රයේ සියලු කෝණ ඍජු කෝණ තියෙන්නේ. ඍජු කෝණාශ්‍රයේ සියලු කෝණ ඍජු කෝණ තියෙන්නේ. එහෙමනම් කෝණ සමානයි. අන්න අර අවස්ථා දෙකෙන් එක අවශ්‍යතාවයක් සම්පූර්ණයි නේද? දැන් එතකොට මේ දිග අතර මොකද වෙන්නේ? මේ චතුරස්‍ර දෙකේ, ඒ කියන්නේ සමචතුරස්‍රයේ ඍජු කෝණාශ්‍රයේ කෝණ සමානයි. ඒ වුණාට පාද සමානුපාතික වෙන්නේ නැහැ. එහෙමනම් මොකද වෙන්නේ? ඔව්. ත්‍රිකෝණ හැර වෙනත් ඕනෑම බහුවස්ත්‍ර දෙකක කෝණ සමාන වුණාට ඒවයේ පාද අතර සමානුපාත බවක් පෙන්වන්නේ නැහැ. අනුරූප පාද අතර සමානුපාත බවක් පෙන්වන්නේ නැහැ නේද? එහෙමනම් ඒවා සමකෝණී වුණාට සමරූපී වෙන්නේ නැහැ. එහෙනම් ත්‍රිකෝණ හැර වෙනත් ඕනෑම බහුවස්ත්‍ර දෙකක කෝණ සමාන වුවත් ඒවායේ සමරූපී වෙන්නේ නැහැ කියන එක තමයි අපි ඒ කිව්වේ. මේකත් මතක තියාගන්න. ඔව්. දැන් බලන්නකෝ මෙන්න මේ ත්‍රිකෝණ සම්බන්ධයෙන්. ඔව් ත්‍රිකෝණ දෙකක කෝණ සමාන වෙනකොට ඒ කෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වෙනවා. දැන් අපි හොයාගත්තනේ. අන්න ඒක සාධනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් ප්‍රමේයයක් විදියට භාවිත කරනවා. හැබැයි සාධනය කරලා පෙන්වන්න පුළුවන් දුවේ පුතේ. නමුත් ඔබෙන් අපි ඒක සාධනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒක භාවිත කරලා ගණන් හදන්න විතරයි අපි යොදාගන්නේ. එහෙමනම් ප්‍රමේය විදියට තියෙන්නේ මෙන්න මෙහෙම. බලන්නකෝ සමකෝණික ප්‍රමේය මොකද්ද? සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය කියලා කියන්නේ ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වෙනවා. අපි මෙච්චර වෙලා ඒක ගැන නේද කතා කළේ? ඔව්. ඔන්න ඒක ප්‍රමේයයක් විදියට ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේක මතක තියාගෙන මේක යොදා ගන්න පුළුවන් අවස්ථා වලදී ඒක යොදා ගන්නවා. සාධනය කරලා පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නෑ දුවේ පුතේ. අපි බලමු මොකක්ද එහෙනම් කියන්නේ. මේ කියලා තියෙන දේ අපි ආපහු හොඳට තව රූප සටහනකින් පැහැදිලි කරගමු. මොකද්ද මේක කියන්නේ? XYZ ත්‍රිකෝණය තියෙනවා, KLM ත්‍රිකෝණය තියෙනවා. එතකොට මේකේ කොහොමද කෝණ සමාන බව දීලා තියෙනවනේ. මොනවාද කෝණ සමාන වෙලා තියෙන්නේ? ඔව් y කෝණය L කෝණයට සමානයි. ඊළඟට මොකද්ද කියන්නේ? x කෝණය k කෝණයට සමානයි. ඊළඟට මොකද්ද වෙන්නේ? z කෝණය m කෝණයට සමානයි. දැන් සමාන වෙනවා කියලා දීලා තියෙනවනේ. එහෙමනම් මේ ප්‍රමේයට අනුව සමකෝණී වෙනවා නම් ත්‍රිකෝණ දෙකෙහි අනුරූප පාද සමානුපාතික වේ. එහෙනම් එක් අනුරූප පාද සමානුපාතික වෙනවා. පැහැදිලි වෙනවා නේද? හොඳයි. අපි දැන් වැදගත් දේවල් ටිකක් කතා කළා. බලන්නකෝ මොනවද මේ වැදගත්ම දේවල් ටික කියලා. බලන්න. ඔව් ත්‍රිකෝණ දෙකක් සමරූපී හා සමකෝණී කියන පදවලට එකම අදහසයි තියෙන්නේ. ත්‍රිකෝණ දෙකක ඔව් සමරූපී කිව්වත් සමකෝණී කිව්වත් ඒකේ තියෙන්නේ එකම අදහසක්. ඊළඟ වැදගත් කරුණ මොකද්ද? බලන්නකෝ අංග සම ත්‍රිකෝණ අපි කතා කරලා තියෙනවා නේද?
ඔව් 10 පන්තියේදී අපි කතා කළේ අංග සම ත්‍රිකෝණ. ඔව් අංග සම ත්‍රිකෝණයක් සමරූපී. ඒක අපිට හොඳට පැහැදිලි. ඒ වුණාට සමරූපී ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්නේ නැහැ. මතක් කරලා බලන්න සමරූපී ත්‍රිකෝණ දෙක. ඔව් සමරූපී ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්නේ නැහැ. නමුත් අංග සම ත්‍රිකෝණ දෙකක් සමරූපී වෙනවා. පටලව ගන්න නැතුව හොඳට මතක තියාගන්න දුවේ පුතේ. ඊළඟට මොකක්ද කියන්නේ? ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වෙනවා නම්. ඔව් ත්‍රිකෝණයක කෝණ දෙකක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සමාන වෙනවා නම් ඉතිරි කෝණ දෙක ගැන මොකක්ද අපිට කියන්න පුළුවන්? ඔව් ඒ කෝණ දෙකත් සමාන වෙනවා. ඇයි ත්‍රිකෝණේ මොකද්ද වෙන්නේ? අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් නිසා. අපි ගානක් හදද්දී ඒක හොඳට පැහැදිලි කරගමු දුවේ පුතේ. ත්‍රිකෝණයක කෝණ දෙකක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකට සමාන වෙනවා නම් ඉතිරි කෝණ දෙක ඉබේම සමාන වෙනවා. හේතුව වෙන්නේ මොකද්ද? ඒකේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ක් වෙන නිසා. හරි? ඊළඟ මොකද්ද කියන්නේ? ත්‍රිකෝණ දෙකක් සමකෝණීය වීම සඳහා එක ත්‍රිකෝණයක කෝණ දෙකක් අනෙක් ත්‍රිකෝණයේ කෝණ දෙකකට සමාන වුණා නම් ඉතිරි කෝණ දෙක සමාන වෙනවා කියලා අපි කිව්වනේ. එහෙනම් අපිට ඒ අවශ්‍යතා ඒ කියන්නේ මේ කෝණ දෙකක් සමාන වීම පමණක් ඇති කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් සමකෝණීය වෙන්න නම් එක ත්‍රිකෝණයක කෝණ දෙකක් අනෙක් ත්‍රිකෝණයේ කෝණ දෙකකට සමාන වීම ප්‍රමාණවත්. පැහැදිලි නේද? ඒකට මෙන්න මේ දේවල් අපි ගානක් හදද්දී යොදා ගන්නයි පුතේ දුවේ මම මේ උන්ට පැහැදිලි කරලා ඔබට හිමින් කිව්වේ. හරි. අපි දැන් යමු මෙන්න මේ ගාන. බලන්නකෝ. රූපයේ දැක්වෙන ABC හා DEF ත්‍රිකෝණ යුගලයේ A කෝණය සමානයි E කෝණයට B කෝණය සමානයි F කෝණයට. ABC ත්‍රිකෝණයේ x හා y මගින් දැක්වෙන අගයන් සොයන්න. එතකොට මෙන්න මේක කියන මෙන්න මේ x වලයි y වලයි අගය අහනවා අපේ. අන්න දැන් අපි මේ ත්‍රිකෝණ දෙකේ මොනවාද සමාන වෙන්නේ? දීලා තියෙනවා අපිට A කෝණය සමාන වෙනවා E කෝණයට B කෝණය සමානයි F කෝණයට. දැන් අපි ඉගෙන ගත්තා කෝණ දෙකක් සමාන නම් ඉතිරි කෝණ දෙක ගැන මොකද අපි කියන්නේ? ඔව් ඉතිරි කෝණ දෙකත් මොකද වෙන්නේ? සමාන වෙනවා. ඇයි? මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අයක්‍ය අංශක 180ක් වෙන නිසා. හරිනේ? ඔව්. දැන් එතකොට මේ ABC ත්‍රිකෝණයයි DEF ත්‍රිකෝණයයි සමකෝණී වෙනවා. දැන් ඔන්න සමකෝණී ත්‍රිකෝණ දෙකක් නම් ඔන්න අපි යොදනවා මොකද්ද? සමකෝණී වෙනකොට පාද අතර අනුරූප පාද අතර අනුපාතය සමානයි. දැන් අපි ලියාගමු. මෙතන BC. බලන්නකෝ. මෙතන අපි මේකනේ මෙන්න මේ A කෝණයට ඉදිරියෙන් තියෙනවා BC පාදය. මෙතන E කෝණයට ඉදිරියෙන් තියෙනවා DF පාදය. එහෙනම් A කෝණයට ඉදිරියෙන් තිබුණු BC පාදයයි E කෝණයට ඉදිරියෙන් තිබුණු DF පාදයයි. ඒ දෙක අතර අනුපාතය සමාන වෙනවා. මොකද්ද? මෙන්න මේ අපිට දීලා තියෙන B කෝණයට ඉදිරියෙන් තියෙන්නේ AC පාදය. මෙතන F කෝණයට ඉදිරියෙන් තියෙන්නේ DE පාදය. එම පාද දෙක අතර අනුපාතයට සමානයි. දැන් අපි ආදේශ කළා බලමු. බලන්නකෝ. BC දිග x DF දිග 6යි. AC දිග 6යි. ඊළඟට DE දිග 9යි. දැන් අපිට හරස් ගුණිතය දාන්න පුළුවන් සරල සමීකරණයක් ලැබිලා තියෙන්නේ. x වලගේ හොයන්න මොකද කරන්න ඕනි අපි? ඔව් 6 වරක් 6 36යි 36 9න් බෙදුනම x වලගේ අපිට ලැබෙනවා කීයක් කියලාද? 4ක් කියලා. ඒ විදිහටම දුවේ පුතේ අපිට y වලගේ සොයන්න ඕනේ. එහෙමනම් අපි y වලගේ හොයන්නත් ඒ කෝණ වලට ඉදිරියෙන් තියෙන පාද අනුව අනුරූප පාද අපි හොයාගමු. බලන්නකෝ. මෙතන කියනවා මෙන්න මේ අපිට y වලගෙන හොයන්න ඕනේ.
ඔව් එතකොට අපි හොයාගත්තා C සහ D කෝණ සමාන වෙනවා කියලා. එහෙම නේද? ඔව්. එතකොට මේ C කෝණයට ඉදිරියෙන් තියෙනවා මොකද්ද? BA පාදය. එහෙමනම් මෙතන D කෝණයට ඉදිරියෙන් තියෙන්නේ FE පාදය. ඒ පාද දෙක අතර අනුපාතය බලන්න. මේ B කෝණයට ඉදිරියෙන් තියෙනවා AC පාදය. මෙතන F කෝණයට ඉදිරියෙන් තියෙනවා DE පාදය. ඒ පාද දෙක අතර අනුපාතයට සමාන වෙනවා. අපි ආදේශ කරලා බලමු. ඔව්. BA දිග y, FE දිග 12යි, AC දිග 6යි, DE දිග 9යි. දැන් අර ඉස්සල විදියටම හරස් ගුණිතය යොදමු අපි. සුළු කරාම අපිට ලැබෙනවා කීයක්ද? ඔව් 72 9න් බෙදුනම අපිට එනවා සෙන්ටිමීටර් 8ක්. එහෙමනම් y දිග සෙන්ටිමීටර් 8යි. දැන් අපිට මේ සම්බන්ධතා ටික යොදා ගන්න මුලින්ම අපිට අවශ්‍ය වුණේ මේ රූප දෙක, ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ දෙකක් බව පෙන්නලා සමකෝණී බව පෙන්නුවම අනුරූප පාද සමානුපාතිකයි කියන ප්‍රමේය තමයි අපි මෙතනට යොදාගත්තේ. ප්‍රමේයේ විලෝමය. කතා කරමු අපි. එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමානුපාතික වෙනවා නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණික වෙනවා. බලන්නකෝ. මෙතන තියෙනවා PQR සහ ABC ත්‍රිකෝණ. දැන් මේවායේ මොකද වෙන්නේ? මෙන්න මේ පාද අතර ඒ කියන්නේ PQට අනුරූප පාදය AB. ඊළඟට QRට අනුරූප පාදය AC. ඊට පස්සේ RPට අනුරූප පාදය BC. මෙන්න මේක. ඒ සමානුපාතික වෙනවා නම් බලන්නකෝ PQට අනුරූප කෝණය R, ABට අනුරූප කෝණය C. එහෙනම් R කෝණය Cට සමානයි. ඊළඟට ඔව් P කෝණය B කෝණයට සමානයි. Q කෝණය A කෝණයට සමානයි. දැන් අපි කියනවා PQR ත්‍රිකෝණය සහ ABC ත්‍රිකෝණය සමකෝණී වෙනවා. ඇයි? මේ පාද අතර අනුපාත සමාන වෙලා තියෙනවා. පාද අතර අනුපාත සමාන වෙනකොට ඒවට අනුරූප කෝණ සමාන වුණා. එහෙමනම් කෝණ සමාන වෙනකොට ත්‍රිකෝණ දෙක සමකෝණික වෙනවා. අපි බලමු මේක පාවිච්චි කරලා නිදසුණා. ඔව්. රූපයේ දී ඇති පාදවල දිග අනුව අපි බලමු රූපය මොකක්ද කියලා. ඔව්. පාදවල දිග අනුව ABC හා PQR ත්‍රිකෝණ සමකෝණික බව හේතු දක්වමින් පෙන්වන්න. එකිනෙකට සමාන වන කෝණ යුගල නම් කරන්න. ඔන්න දැන් අපි හොයන්න ඕන මේක සමකෝණික බව පෙන්වන්න. දැන් එහෙමනම් අපි අනුරූප පාද අතර අනුපාතය හොයාගන්න ඕනේ. බලන්නකෝ. ඔව් PQ සහ AB අතර අනුපාතය. මෙතන PQ තියෙනවා. මෙතන AP. PQ සහ AB අතර අනුපාතය 9න් 6යි. සරල කරාම අපිට ලැබෙනවා 3න් 2ක් බව. එහෙමනම් ඊළඟට අපි බලමු QR සහ AC. QR සහ AC. QR දිග 8යි, AC දිග 12යි. අපිට පේනවා මේ ත්‍රිකෝණයේ දිගම පාදේ මේ ත්‍රිකෝණයේ දිගම පාදේ නේද? ඔව්. එතකොට ඒ දෙක අතර අනුපාතය අපි ලියාගත්තා 12න් 8යි. ඒකත් අපිට ලැබෙනවා 3න් 2යි. ඊළඟට අපිට ඉතුරු උනේ මොකද්ද? PR නේ RP. මේක RP මේකේ කුඩාම පාදේ BC නේ CB. ඔව්. එතකොට මොකද වෙන්නේ? බලන්නකෝ අනුපාතය ලියලා 6න් 4යි 3න් 2යි. දැන් එතකොට අපිට මේ පාද අතර අනුපාත සමාන වෙලා තියෙනවා. පාද අතර
ඔව් අනුපාත සමාන නිසා අර ප්‍රමේය විලෝමයට අනුව PQR සහ ABC ත්‍රිකෝණ සමකෝණී වෙනවා. එහෙමනම් සමකෝණී වෙනවා නම් මොකද වෙන්නේ? ඒවා ඒ පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ, ඒ කියන්නේ අනුරූප කෝණ ටික සමාන වෙනවා. මොනවාද සමාන වෙන්නේ බලන්නකෝ. මේකේ සමාන වෙනවා. ඔව් Qට A කෝණය සමානයි. ඊළඟට මෙතන තියෙන R කෝණයට C කෝණය සමානයි. මෙතන තියෙන P කෝණයට මෙතන තියෙන B කෝණය සමාන වෙනවා. ඒක නේද අපෙන් අහන්නේ සමාන වන කෝණ යුගල නම් කරන්න කියලා කියනවා. හොඳයි දුවේ පුතේ. මේ තියෙන්නේ. ඔව් P කෝණයට B කෝණය සමානයි, Q කෝණයට A කෝණය සමානයි. හරි. දැන් එහෙමනම් අපි සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලුවක් අහලා තියෙනවා අපිට මේ ප්‍රමේය භාවිතයෙන් 2018 ගණිතයේ 2 පත්‍රයේ තියෙන ගාන. බලමුකෝ අපි මොකද්ද කියලා තියෙන්නේ කියලා. රූපයේ දැක්වෙන ABCD සමාන්තර ආශ්‍රයේ AD පාදයේ මධ්‍ය ලක්ෂය M වේ. BM හි සහ AC හි ඡේදන ලක්ෂය R වේ. තවද දික් කරන ලද BM සහ CD රේඛා Q හිදී හමු වේ. මේ රූපය උත්තර පත්‍රයට පිටපත් කරගන්න කියලා කියනවා. දුවේ පුතේ අපි මේ ජ්‍යාමිතිය ගණන් හදද්දී අනිවාර්යයෙන්ම රූප සටහන අපේ උත්තර පත්‍රයේ සටහන් කරගන්නම අවශ්‍ය වෙනවා. ඒක සටහන් කරගෙන ඊට පස්සේ ඒකේ තියෙන දත්ත ටික අපි ඒ රූප සටහනේ ලකුණු කරන්න ඕනේ. ඒක අපි මතක ඇතිවම අනිවාර්යයෙන්ම දුවේ පුතේ අපිට මේක හරි පහසුවෙන් විසඳ ගන්න පුළුවන් වෙනවා. එතකොට රූප සටහන අපේ උත්තර පත්‍රයේ තියෙනකොට. ඒ නිසා අනිවාර්යයෙන්ම රූප සටහනට පිටපත් කරගන්න ඕනේ උත්තර පත්‍රයට. ඊළඟට අපි අහන්නේ මොකද්ද? AQ සහ BD යා කරලා ABDQ සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න. ඊට පස්සේ කියනවා MR බෙදීම RB දෙකෙන් එක බව සහ QR සමානයි 2යි RB බව පෙන්වන්න. දැන් ඔයගොල්ලන්ට මේ ගණන් වල අපි කියවනේ අර ජ්‍යාමිතිය ගණන් තුනෙන් එක ගානක් දෙනවා කියලා ව්‍යුහගත නොවු ගැටලුවක්. මෙන්න ඒ විදිහේ ගැටලුවක් තමයි මේ අහලා තියෙන්නේ. එහෙමනම් ඒකේ උපරිම අපෙන් අහන අවස්ථා දෙකක් තමයි තියෙන්නේ. හරි නේද දුවේ පුතේ? එහෙනම් අපි බලමු මේ කියන අපේ උත්තර පත්‍රයේ සටහන් කරගෙන අපිට කියනවා මොකද්ද? AQ සහ BD යා කරලා ABDQ සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්නලු. මේ තියෙන්නේ ABDQ සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්නලු. දැන් දුවේ පුතේ කොහොමද අපි මේක හදන්නේ? බලන්නකෝ රූප සටහනක් ඇඳගත්තා කියලා තියෙන දේවල් රූප සටහනේ ලකුණු කරගත්තා. ඊට පස්සේ අපි මීට කලිනුත් කතා කළා මේ ජ්‍යාමිතිය ගානක් හදනකොට අර අපිට දීලා තියෙන දේවල් ටික මෙන්න මේ විදියට தත්ත්වය සහ අපිට සාධනය කරන්න ඕනි ටික අපි ලියා ගන්න ඕනි කියලා. එහෙමනම් මෙන්න අපිට දීලා තියෙන தත්ත්වය ඊළඟට සාධනය කළ යුත්තේ මොකද්ද? ABDQ සමාන්තර ආශ්‍රයක් බව, ඊළඟට MR බෙදීම RB දෙකෙන් එකක් බව, ඊළඟට QR සමානයි 2යි RB බව අපිට සාධනය කරලා පෙන්වන්න කියලා කියනවා. එහෙමනම් අපි මුලින්ම ABDQ සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්නේ කොහොමද? බලන්නකෝ ඔන්න අපි දැන් තමයි සාධනයට යන්නේ. දැන් අපිට පේනවා QDM බලන්න QDM ත්‍රිකෝණයයි ABM ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි මොකද වෙන්නේ බලන්නකෝ දීලා තියෙන දේවල් අපිට කියනවා මේ මධ්‍ය ලක්ෂය M කියලා තියෙනවානේ එහෙමනම් දුවේ පුතේ මෙතන M මධ්‍ය ලක්ෂය නම් DM සහ MA සමාන වෙනවා අපිට ඒක දීලා තියෙනවා
නේද? ඔව්. ඊළඟට මොකද වෙන්නේ? ඔව්. ඒක අපි ලියනවට අපිට ඔන්න ලකුණක් ලැබිලා තියෙනවා දුවේ පුතේ. බලන්න ඔන්න මේ හරිය පහසුවෙන් අපි දැන් ලකුණු උපයා ගැනීම තමයි අපි කරන්නේ. ඔන්න දීලා තියෙන දේ ලිව්වා. ඊළඟට QDM බලන්නකෝ QDM මෙන්න මේ කෝණය මොකක්ද ඒක DA එහෙම නැත්නම් අපි මෙතනින් ගමු MAB කෝණයට සමාන වෙනවා. එතකොට මේ කෝණයයි සමාන වෙනවා ඒ ඒකාන්තර කෝණ නිසා. හරි නේද? ඔව්. ඒක ලිව්වම අපිට ඊළඟට තියෙනවා තවත් ඒකාන්තර කෝණ යුගල දෙකක් මේ තියෙන්නේ. DQM සහ ABM කෝණය. ඒ කෝණ දෙකත් සමානයි ඒකාන්තර කෝණ. දැන් අපිට පාදයක් තියෙනවා කෝණ දෙකක් තියෙනවා. එහෙමනම් අපිට මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා මොන අවස්ථාවේදීද? ඔව් ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයට සමාන වීම කියන අවස්ථාව යටතේ අංග සම වෙනවා. මෙන්න දුවේ පුතේ ඔබට පේනවා මේ අවස්ථාව ලිව්වට ඔබට ලකුණක් තියෙනවා හේතු සහිතව ලියන්න ඕනි කියලා අපි කියලා තියෙනවා. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම බව කියනවට තව අපිට ලකුණක් ලැබිලා තියෙනවා. දැන් අපිට කියන්නේ මෙන්න මේ සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න කියලා. එහෙමනම් අපි සමාන්තර ආශ්‍රයක් වෙන්නේ කොහොමද? බලන්නකෝ QM මොකකටද සමාන වෙන්නේ? MBට සමානයි. ඇයි? අර ත්‍රිකෝණ දෙක අංග සම වුණාම මේ අනුරූප පාද සමානයි. දැන් අපිට මුලින් දීලා තියෙනවා දත්තේ DM සහ MA සමාන වෙනවා කියලා. මධ්‍ය ලක්ෂය නිසා. එතකොට මෙන්න මේ QM සහ MB සමාන වෙනවා. එහෙමනම් මොකද වෙන්නේ? මෙන්න මේ චතුරස්‍රයක් තියෙනවනේ මේ ABDQ කියලා. ABDQ විකර්ණ මොකද උනේ? සමච්ඡේදනය වෙලා තියෙනවා. විකර්ණ සමච්ඡේදනය වෙන චතුරස්‍රය අපි දන්නවා මොකක් කියලාද අපි කියන්නේ? ඔව් සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. එහෙමනම් ABDQ සමාන්තරාශ්‍රයක්. මෙන්න මේ කොටස ලියනවට දුවේ පුතේ ඔබට ලකුණු 4ක් හිමි වෙනවා. එතකොට මේ ලකුණු 4 තාම පහසුවෙන් අපිට උපයා ගන්න පුළුවන්. ඊළඟට අපිට කියන්නේ දුවේ පුතේ බලන්න. ඔව් AMR සහ BCR ත්‍රිකෝණය. බලන්නකෝ AMR ත්‍රිකෝණය සහ BCR ත්‍රිකෝණය. AMR සහ BCR ත්‍රිකෝණවල මොනවාද සමාන වෙන්නේ? කෝණ දෙකක් සමාන වෙලා තියෙනවා පේනවද? ඇයි මේ පාදය මේ පාදයට සමාන්තරයිනේ සමාන්තරාශ්‍රයක් නිසා. එහෙමනම් MAR මෙන්න මේ කෝණය සමාන වෙනවා මෙන්න මේ කෝණයට හේතුව ඒකාන්තර කෝණ නිසා. ඊළඟට MRA කෝණය මෙන්න මේ කෝණයට සමානයි. ඒ කියන්නේ මොකද්ද? BRC කෝණයට සමානයි ප්‍රතිමුඛ කෝණ. එහෙමනම් ওই ත්‍රිකෝණ දෙකේ කෝණ දෙකක් සමානයි නේද? මොකද්ද මතක් වෙන්න ඕනි ඕගොල්ලන්ට? ඉතිරි කෝණය මොකද්ද? ඔව් මෙන්න මේ මොකද්ද ඉතිරි කෝණය? AMR. මේ කෝණය සමාන වෙනවා මොකටද? RBC කෝණයට. මේකට. දැන් එතකොට මේ AMR කෝණය RBC කෝණයට සමාන වෙනවා. ඉතිරි කෝණය නේද? අපි කියවනේ කෝණ දෙකක් විතරක් බැලුවාම ඇති කියලා. දැන් එහෙමනම් මේ කෝණ තුනක් තවත් ත්‍රිකෝණයේ කෝණ තුනකට සමාන වුණා නම් අපි ඒකට කියනෝනේ සමකෝණී වෙනවා කියලා. ඔන්න එතකොට අපිට එක ලකුණක් ලැබිලා තියෙනවා දුවේ පුතේ. සමකෝණී බව ගන්නවා. දැන් එහෙමනම් අපි සමකෝණී බව ගත්තට පස්සේ
ඊළඟට කියනවා අපිට 2am බලන්නකෝ BC පාදය BC පාදය 2am එහෙම උනේ කොහොමද? අපිට මේක සමාන්තර ආශ්‍රයක් සම්මුඛ පාද සමානයි මේක මධ්‍ය ලක්ෂය නම් BC කියලා කියන්නේ 2am. ඒ තමයි මේ අපි ලියලා තියෙන්නේ. ඒක ඔබ ලියනවට අපිට ලකුණක් ලැබිලා තියෙනවා. ඔන්න උපයා ගන්න ලකුණු. ඊළඟට මොකද කියන්නේ අපිට? ඔව්. දැන් MR සහ RB. MR සහ RB අතර අනුපාතය මොකකටද සමාන වෙන්නේ? මොකකටද සමාන වෙන්නේ? AM සහ BC නේ. BC අපි ලියමු AM වලින්. BC කියන්නේ AM වගේ දෙගුණයක්. එහෙනම් අපි ඒක මෙතනට ආදේශ කළා 2am කියලා. ඒ සම්බන්ධතාවය ලියනකොටත් දුවේ පුතේ ඔබට ලකුණක් ලැබිලා තියෙනවා. ඔන්න ඊළඟට අපි මෙතන AM ඒවා 1යි AM ඒවා 2යි. එහෙමනම් MR බෙදීම RB සමානයි 2න් 1යි. පැහැදිලි වුණාද? අපෙන් අහලා තිබුණා නේද ඒක? දැන් මෙතනින් අපිට හරස් ගුණිතය යොදා ගන්න පුළුවන්. හරස් ගුණිතය යොදා ගන්නකොට RB සමාන වෙනවා මොකකටද? 2MR. RB සමාන වෙනවා 2MR. හරිනේ? ඊළඟට අපි මොකද කරන්න ඕනි? QM සමානයි MB. දැන් බලන්නකෝ. QM සමාන වෙනවා MBට. කොහොමද ආවේ? ඇයි අපි සමාන්තර ආශ්‍රය විකර්ණ සමච්ඡේද වෙනවා කියලා අපි දන්නවනේ. අපි ඉස්සෙල්ලා සාධනය කරලා පෙන්නුවා ඒක. එහෙමනම් QM MBට සමාන වෙනවා. දැන් ඒ සම්බන්ධතාවය ඔබ ලියනවටත් ඔබට ලකුණක් ලැබෙනවා. ඊළඟට දුවේ පුතේ ඔන්න බලා ගන්න QM සමාන වෙනවා. දැන් අපි ලියනවා මේක MR සහ RBට. QM MBට සමානයි MB අපි ලියනවා MR සහ RB වල එකතුවක් විදියට. පැහැදිලිනේ? ඊළඟට අපි දෙපසටම එකතු කරනවා MR. දෙපසටම MR එකතු කරනවා. එතකොට QM එකතු කිරීම MR සමානයි MR එකතු කිරීම මේකම අපි ලියනවා MR එකතු කිරීම RB කියලා. දැන් MR දෙකක් එකතු කළාම අපිට ලැබෙනවා මොකද්ද? ඉස්සලා මේකේ QMට MR එකතු කරාම QMට MR එකතු කරාම අපි ලියනවා QR කියලා. ඊට පස්සේ MR එකතු කිරීම MR. මෙතන බලන්නකෝ 2MR සමානයි RB. මෙතන අපි හොයාගෙන තියෙනවා. ඒක මෙතනට අපි එනවා. මෙතන MR එකතු කිරීම MR කියලා කියන්නේ 2MR. අපි එහෙමනම් ඒ වෙනුවට ලියනවා RB කියලා. එතකොට RB මෙතනත් ආපහු RB තියෙනවා. RB එකතු කිරීම RB. බලන්න. එහෙමනම් QR සමාන වෙනවා 2RB. පැහැදිලි වුණාද දුවේ පුතේ? අපිට ඒක නේද සාධනය කරලා පෙන්වන්න කිව්වේ. එතකොට මෙන්න මේ තියෙන දුවේ පුතේ අපිට ලකුණු දීමේ පටිපාටියට අනුව දීලා තියෙන එක සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධයෙන් අහපු ගැටලුවට ලකුණු 6ක් ඔබට ලැබිලා තියෙනවා. එහෙමනම් හරිම පහසුවෙන් ඒක හිමිහිට ගාන දිහා බලලා රූප සටහන දිහා බලලා අවශ්‍ය දේවල් ටික එකතු කරගත්තම දුවේ පුතේ ඔන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා මේ ලකුණු 6 ඊටාම පහසුවෙන් උපයා ගන්න. එතකොට මම ඔබට කිව්වා දුවේ පුතේ මේ වගේ ලකුණු උපයා ගන්න අපට තර්කන හැකියාව තමයි තියෙන්න ඕනි. මේ සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධයෙන් අපි ඉගෙන ගත්ත ප්‍රමේයන් භාවිත කළා තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ මෙන්න මේ ගැටලුව 2018 දී අහලා තියෙන්නේ. එහෙමනම් ඔබේ පෙළ පොතේ 14 වෙනි පාඩමේ ඉතිරි අභ්‍යාස ටික කරලා
මේ පිළිබඳව තව දැනුවත් වෙන්න කියලා මම ඔබට කියනවා. එහෙමනම් සමකෝණී පාඩමේ ප්‍රමේයන් කට්ටල 4 අපි ඉගෙන ගත්තා. ඒක භාවිත කරලා ගැටලු විසඳුවා. ඔබට තවත් ගැටලු විසඳීමෙන් මේ දැනුම යොදා ගන්න පුළුවන් වෙනවා දුවේ පුතේ. දැනුම යොදාගෙන ගැටලු විසඳලා මේ පිළිබඳව හොඳින් අධ්‍යයනයක යෙදෙන්න. නැවතත් අපි පාඩමකින් හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.